හරි එහෙනම් පුතේ ප්‍රශ්නයක් ලියාගමුකෝ. ප්‍රශ්නයක් ලියා ගන්න මෙන්න. ලියන්නම පෑනෙන් එතකොට ලේසි පස්සේ අපිට ලියා ගන්න පුළුවන් නේද නේද? අපි මෙන්න ලියා ගන්න. පරිශීලකයෙකු පාරිභෝගිකයෙකු බැංකුවකින් ණයක් ගැනීමට ප්‍රථම එහි කවුන්ටරයේ සිටි අය කැමිගෙන් ඒ පිළිබඳව නැත්නම් අය කැමිගෙන් ණය පිළිබඳව විස්තර විමසීම සිදු කරයි. ඔන්න ඉස්සම් කස්ටමර් කෙනෙක් බැංකුවකට ගිහිල්ලා ණයක් ගැනීම ප්‍රථම අර කවුන්ටරයේ ඉන්න අය කැමිගේ. අය කැමිනේ අර අපි කියන්නේ සිංහලෙන්. කවුන්ටරේ වැඩ කරන කෙනා ණය පිළිබඳව විමසීමක් සිදු කරනවා. අය කැමි විසින් ණය තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් පාරිභෝගිකයා වෙත ලබා දෙයි. ඉන්පසු අය කැමි විසින් පාරිභෝගිකයාට පාරිභෝගික තොරතුරු ලබා ගැනීමේ අරමුණින් තොරතුරු පත්‍රිකාවක් පාරිභෝගිකයාට ලබා දෙයි. පාරිභෝගිකයා එය පුරවා නැවත එම තොරතුරු පත්‍රිකාව අය කැමි වෙත ලබා දෙයි. අය කැමි විසින් තොරතුරු පත්‍රිකාවේ ඒක වැඩිද? ඉතින් මම ලියනවා
මේකට ඉග අය කැමි විසින් තොරතුරු පත්‍රිකාවේ අයිමින් කියන්නේ අය කැමි විසින් තොරතුරු පත්‍රිකාවේ ඇති තොරතුරු හිමින් කියන්නේ ඇති තොරතුරු පාරිභෝගික තොරතුරු දත්ත පාදකය පාරිභෝගික තොරතුරු දත්ත පාදකය වෙත ඇතුළත් කරයි. අය කැමි නැවත අවශ්‍ය වූ විට එම දත්ත පාදකයේ තොරතුරු භාවිත කරයි. ලියාගන්න කළමනාකරු මෙම දත්ත පාදකයේ තොරතුරු විශ්ලේෂණය කර තොරතුරු විශ්ලේෂණය කර තොරතුරු ලබාගෙන කියලා දාන්න මම ආයෙ කියවන්න බයින්ඩ් පලියන්න කියවන්න නැත්නම් මට හිතලා අදහස් එන්නේ ඒකයි මෙම දත්ත පාදකයේ ඇති පාරිභෝගික තොරතුරු ලබාගෙන ඒවා මගින් තීරණ ගැනීම සිදු කරයි. හරි ඒක නේද මම වීඩියෝ මත. දැන් මේ රතු පාටින් තියෙන දේ ගැන වල සැලකිලිමත් වෙන්න ඕන මම ආයෙත් කියන්නම්. පාරිභෝගිකයෙකු බැංකුවකින් ණයක් ගැනීමට ප්‍රථම එහි කවුන්ටරයේ ඇති අය කැමිගෙන් ණය පිළිබඳව විමසීම සිදු කරයි. අය කැමි විසින් ණය තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් පාරිභෝගිකයා වෙත ලබා දෙයි. ඉන් පසු අය කැමි විසින් එම පාරිභෝගිකයාට පාරිභෝගික තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම තොරතුරු පත්‍රිකාව පාරිභෝගය ලබා දෙයි. පාරිභෝගිකයා එය පුරවා නැවත එම තොරතුරු පත්‍රිකාව අය කැමි වෙත ලබා දෙයි. අය කැමි විසින් මෙම තොරතුරු පත්‍රිකාවේ ඇති තොරතුරු පාරිභෝගික තොරතුරු දත්ත පාදකයේ වෙත ඇතුළත් කරයි. අය කැමි නැවත එම දත්ත පාදකයේ තොරතුරු භාවිත කර අවශ්‍ය විට භාවිත කරගෙන නිකම් මං කියලා දෙන්නේ අවශ්‍යට භාවිත කරන්න පුළුවන් කියලා දාලා දෙන්න. ඒක ලොකුට හිතන්න එපා. කළමනාකරු මෙම දත්ත පාදකයේ තොරතුරු ලබාගෙන ඒවා මගින් තීරණ ගැනීම සිදු කරයි. තේරුණාද? ලියාගෙන ඉවරද ඔයාලා? පොඩ්ඩක් කියවන්න අමාරුයි ඈ මම ග්‍රැෆික් ටැබ්ලට් එකේ ලියුවේ. එමෙ ලියාගන්න බැරි වුණා කියන්න මං ආයි කියන්න. ඉන්නන අතොස්සන බලන්න ලියා ගන්න බැරි වුණා.
හරිනේ ඉවරද? හරි එහෙනම් වැඩේ කරා. දැන් අදින් තනියෙන් ඕකට DFD කරලා ඊට පස්සේ අපි ටියුට් එකේ ප්‍රශ්න ටික කරමු. මේ රතු පාටින් තියෙන ඒව ගැන අවධානය යොමු කරන්න. මැසේජ් වල තාම සෙටින්ග්ස් වලින් හදන්න බැරුණා නේද ඉන්න අමතක මේක. දැන් හරි. හරි හරි ත්‍යාග. ඉවර අය අත උස්සන්න පුතේ. ඇඳලා ඉවර නම් පොඩි දෙයක් තියෙන්නේ. ඕකේ ඉන්නේ පාරිභෝගිකයයි ඊට පස්සේ අය කැමි සහ කලමනාකරුයි දත්ත පාදකයක් විතර දත්ත ගබඩා එකක් තියෙනනේ. ඉවර අය අත උස්සන්න පුතේ. අද කට්ටිය අඩු වෙන්නේ නේද? එනවා නේ ඊට වඩා. සමාධි ඉවරයි. ඉවරට උස්සන්න දෙන්නෙක් ඉවරයි නේ. අද කට්ටිය පාමාර කියලා හිතන් ඉන්නවද නැව මේ මොකද මේ ටිකෙන් පාමාරනේ කරේ. 5 දෙනෙක් ඉවරයි very good. समाधि इवराई लक्षान कृषान आत्मा पूर्णिमा नीलाक्षिणी कनिष्क रविंदु शारद
තව වෙලාව ඕනේද ඔයාලට? ඕනනම් කියන වෙලාව දෙන්න. 13 දෙනෙක් ඉවරයි. තව අනිත් අයට වෙලාව ඕනේද? ඕනනම් කියන වෙලාව දෙන්න. chat එකෙන් දාන්න ඕනේ කියලා ඕනනම්. අනිත් අයට පේන්නේ නැහැ. මැසේජ් යන්නේ අනිත් අයට මට විතරයි පේන්නේ. හරි හදන්න වෙලාව දෙන්න. අද අපි සංදර්භ රූප සටහනක් කරනවා පුතේ. දැන් මේ context diagram කියලා එකක් අහලා තියෙනවද දන්නවද නේ? මේ කරන්නේ DFD data flow diagrams. තව තියෙනවා සංදර්භ රූප සටහන් කියලා එකක්. ඒකත් අද මම කරනවා යාර. ඉවරයි තුසන පුතේ. විතර මට හිතා ගන්න පුළුවන් කී දෙනෙක් ඉවරද කියලා 15ක් ඉවරයි. දහනමයක් ඉන්නවා නේ. හොඳයි හොඳයි. කට්ටියට පුළුවන් නේ කියන්නේ. සයි. ඇති නේද පුතේ වෙලා අපි බලමු එහෙනම් ඈ ස්ක්‍රීන්ෂොට් එක අහගත්තා නැත්නම් මතක නැහැ මට මතක් අමතක වුණොත් ඒක බලමු ඈ එතකන් අපි මේකෙන් කරමු ඔන්න කස්ටමර් කෙනෙක් හිටියානේ පාරිභෝගිකයා ඉන්නවා පාරිභෝගිකයා එයා විමසනවා නේද එවනේ එයා විමසීමක් කරානේ පාරිභෝගික බැංකුවකින් ණයක් ගැනීමට ප්‍රථම එහි කවුන්ටර් ඇති අය කැමකින් ණය පිළිබඳව විස්තර විමසී එහෙනම් මෙයා මොකද කරන්නේ දැන් ණය පිළිබඳව විස්තර විමසනනේ කවුන්ටරේ අය කැමකින් තමයි විසන්නේ අපිට කෑට් කරලා දෙන්න නෑ ඇත්තටම මතක වෙයි මෙයා මේක විමසන්නේ අය කැමකින් මුදල් කවුන්ටර් මේක කවුද යාගේ නම අය කැමි. එයා අය කැමිගෙන් අහනවා අය කැමිගෙන් අහනවා ණයක් පිළිබඳව ණය පිළිබඳව විමසීම. ණය පිළිබඳව විමසීම සිදු කරනවා. ණය ගැන ඇහුවෙන් පස්සේ මොකද කරන්නේ? අය කැමි විසින් ණය තොරතුරු ඇතුළත් පත්‍රිකා පාවිච්චි ලබා දෙනවා. එහෙනම් අය කැමි මොකද කරන්නේ? ණය තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් නේ නැත්නම් ණය තොරතුරු පත්‍රිකාව පාරිභෝගිකයට දෙන ණය සම්බන්ධයෙන් තොරතුරු දෙන පත්‍රිකාව පාරිභෝගිකයට දෙනවා. එහෙම නේද? අය කැමි විසින් ණය තොරතුරු පත්‍රිකා පාරිභෝගිකයට ලබා දෙයි. ඉන්පසු අය කැමි විසින් පාරිභෝගිකයට පාරිභෝගික තොරතුරු ලබා ගැනීම අරමුණින් තොරතුරු පත්‍රිකාවක් පාරිභෝගිකයට ලබා දෙනවා නේ. හරි ඊට අමතරව තොරතුරු පත්‍රිකාවක් ලබා දෙනවා. තොරතුරු ගන්න බෑ. එහෙනම් ඊට අමතරව මෙයා තොරතුරු පත්‍රිකාවක් ලබා දෙනවා. කාටද? පාරිභෝගිකයට. ණය තොරතුරු එකයි තොරතුරු පත්‍රිකාව තව එකක් නේ. තොරතුරු පත්‍රිකාව
ඒකත් මෙයා දෙනවා. කාටද? පාරිභෝගිකයන්. නේද? පාරිභෝගික ණය තොරතුරු පත්‍රිකාව පුරවා එම තොරතුරු පත්‍රිකාව අය කෙනෙකුට ලබා දෙන්න. දැන් මෙයා මොකද කරන්නේ? මේ තොරතුරු පත්‍රිකාව පුරවලා ඒක දෙනවා කාටද? අය කෙනෙකුට. එහෙනම් මේකම මම මේ පැත්තට දින්නම් තොරතුරු පත්‍රිකාවනේ. තොරතුරු පත්‍රිකාව නැවත දෙනවා කාටද? පාරිභෝගිකයා අය කැමිට දෙනවා. තොරතුරු පත්‍රිකාව අය කැමිට දෙනවා. තොරතුරු පත්‍රිකාව අයගේ ලබා දෙන අය කැමිසින් එම තොරතුරු පත්‍රිකාවේ තොරතුරු පාරිභෝගික තොරතුරු දත්ත පාදයකට ඇතුළත් කරයි. එහෙනම් පාරිභෝගික තොරතුරුක දත්ත පාදකයක් තියෙනව නේද? මේ හරියෙන් අද ඔක ඩීනේ පාරිභෝගික තොරතුරු. එහෙනම් මෙන්න මේ තොරතුරු පාරිභෝගික තොරතුරුනේ. මේකේ පාරිභෝගික තොරතුරු එකක් කවන්නේ මෙතන මේ පාරිභෝගික තොරතුරු පත්‍රිකා. එහෙනම් මෙතන පාරිභෝගික තොරතුරු පාරිභෝගික තොරතුරු දත්ත සමුදායට නැත්නම් දත්ත ගබඩාවට එයා ඇතුළත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දත්තවල තොරතුරු භාවිත කරනවලු. ඊට පස්සේ මේ පාරිභෝගික තොරතුරු ලබාගෙන ඒවා මම තීරණ සිදු කරයි. දැන් එනවා කවුද? කළමනාකරු. කළමනාකරු මම මේ හරියට අදින්නම්. කළමනාකරු ඕන ලියන කළමනාකරණය. කළමනාකරණය තමයි කාර්යනේ. නැත්තම් කළමනාකරණය ඉවර ප්‍රශ්නයක් නැහැ. එයාත් මොකද කරන්නේ? මෙන්න මේ දත්ත සමුදාය දත්ත මොනවද? පාරිභෝගික තොරතුරුනේ. පාරිභෝගික තොරතුරු ලබාගෙන කළමනාකරණය කරනවා. එච්චර නේද ඕනේ? ඔන්න ඔය ටික ලියවුණා නම් ඔයාලගේ ඔය ප්‍රශ්නේ හරි. මේක හරි අය අත උසන චූටි වෙනස්කම් ඇති. හරියයි. එතකොට ඊතල යන පැත්ත බලන්න. පාරිභෝගික තොරතුරු යන්නේ අනිත් පැත්තට. කියන දත්ත පාදෙලා මෙන්න මේ කළමනාකරු දක්වා යන. හරිය හදාගන්න ඔය හරි දාගන්න වැරදිය හදාගන්න පුතේ. මම මේක අඩුවෙන් දුන්නේ DFDA. තව ලියන අයම ඉන්නවද පුතේ? ලියා ගන්න අය ඉන්නවද? හරි ලියන්න. හරි එහෙනම් ප්‍රශ්නේ කරමු නේද? මෙන්න මේ ප්‍රශ්නේ කරන්න. විනාඩි 10ක් දෙන්න හොඳට කියලා කරන්න. මේ තද පැහැති අකුරු විතරයි ඔයාලා පාවිච්චි කරන්න ඕන මේක ලියද්දී. දැන් ඔයාලා මෙහෙම ටියුට් තියන අය ටියුට් එකේම කරන්නේ නැත්නම් පොතේ මේක ඇඳලා තමයි කරන්න වෙන්නේ. ටියුට් තියන අය ටියුට් එකේම කරන්න. නෑ ඉන්ටර්නෙට් ස්ලෝ කියලා මෙසේජ් එකක් ආවා. හරි ඉක්මනට කරමු බලන්න. ඒකලා ඉවර අය අත උස්සන්න. හොඳට කියලා තනියෙන් තේරුම් ගන්න කරන්න.
ඉවරයි අපි උස්සන්න පුතේ. දෙන්නෙක් ඉවරයිද? very good නේ. පූර්ණිමයි සමාධි වල ඉදිරින් කරන්න ඇති නේද? very good. අන්න උනන්දු ළමයි. First minute क्यों रहने? Very good. दहा दिन क्यों रहने? दहा तुनක් ඉවරයි 14ක් රිලීස් කළා එකනේ කඩුණා
පහළවයි බලමු කවුද ඉවර කියලා. සමාධි ඉවරයි, පූර්ණිමා, ආත්මා, යක්ෂී, කනිෂ්ක, දසුන් ඉවරි. ඉවරි තුනර වැඩ කරනවා නේද? ලක්ෂාන්, අරු, රෝහිණී, ඉෂාන්, අමන්දි නෝ ගොඩක් හොඳයි කට්ටිය ඉන්නවා. දුමිදු, සචින්තනේ, දිනිති, අචින්ත, දිශාන්, චරිදු, තිලිනි, පාරමී, හිරුනි, සුගන්ධිකා, තරුෂි, අභිෂේක, බයම්මු අභිෂේක කොට දවසේ. අභිෂේක පැදෙන පැටලුවා දැන්. එක්කෙනෙක් ඉන්නවා අභිෂේක කියලා එක්කෙනා, තව කෙනෙක් ඉන්නවා අභිමානි නේ. අභිෂේක දමුල්ලේ අභිමානි මාත. සොපුන් තිලර ඉවරද? තිලර කිය දැක්කම තිලර නේ. අභිෂේක දැන් අත උස්සලා දැන් අත් පහක් දාන්න. එමුකෝ. තව වෙලාව ඕනේද පුතේ ඔයාලට? වෙලාව ඕන නම් කියන්න. බලමු නේද අපි කරමුද? හරි මෙතන බලමු එහෙනම්. මෙතන කවුද පුතේ එන්නේ? කයින් රහමුනේ අපි ඉවර කෙනෙක්ගේ අහලා කරමු. අත උස්සන්න එහෙනම් ඔක්කොම පාදලා අපි අම්මෝ බයන්න බා කැමති කෙනෙක් අහන්නේ ඈ. උත්තර දෙන්න කැමති කෙනෙක් අත උස්සන්න පුතේ. වරදුනාට කමක් නැහැ. කවුරුත් නැද්ද? ඉනි කවුරු හරි ඉන්නේ. මේ හිස්තැන් වල උත්තර දෙන්න කැමති කෙනෙක් අත උස්සන්න. ඔයාලා ඉන්නේ මගේ මෙතෙන් එන්නේ මොකද්ද කියලා කියන්න. නැත්නම් එහෙම ආත්ම විශ්වාසය තියෙන කවුරු? නවනම් බලමු කවුරු ඉන්නා very good පූර්ණිමා. පූර්ණිමා කියන්න බලන්න පුතේ. ඔයා හිමින් කියන්න. මම මේ පෑන දීපහම මෙන්න මෙතෙන් එන්නේ මොකද්ද කියන්න බලන්න. මයික් ඔන් කරන්න බෑනේ ඔයාලගේ. ඉන්නේ මම හදන්න මයික් ඔන් කරන්න. හරි දැන් ඔන් කරගන්න පුළුවන්. එහෙනම් පූර්ණිමා කියන්න බලන්න. මෙන්න මෙතෙන් මොකද්ද එන්නේ? පාරිභෝගිකයා. පාරිභෝගිකයා. මෙතෙන් මොකද්ද පුතේ? පෞද්ගලික තොරතුරු. පෞද්ගලික තොරතුරු. ඊට පස්සේ මෙතෙන් මොකද්ද? ගෙවීම් ලදුපත. ලදුපත. ඊට පස්සේ මෙතන මොකද්ද පුතේ මේ කොටු process එක අංක දෙක ගාවට? අය කැමි. මෙතෙන් විකුණුම් වාර්තාව. විකුණුම් වාර්තාව. මෙයා අයිතිකරු. අයිතිකරු. කවුද පුතේ මේ? විකුණුම් ගොනුව. විකුණුම් ගොනුව. ඊට පස්සේ මේ ගොනුව කවුද? මේ දත්ත ගබඩාව. රැඳවුම් ඉල්ලීම. රැඳවුම් ඉල්ලීම නේද? ඊට පස්සේ මේ හිස්තන රැඳවුම් ඉල්ලීම.
රැඳවුම් ඉල්ලීම නේ මෙයා පොතෙහි තත්වය හරි එච්චරනේ පුතේ ඉතින් හරි very good බලමු ඔයාගේ උත්තර අපි හරියද කියලා එක එක චෙක් කරමු සාමාන්‍යයෙන් පාරිභෝගික පොතක් ගැන විමසීමක් එනම් පාරිභෝගිකය පොතක් ගැන විමසීමෙන් ඒක ඇවිල්ලා තියෙනවානේ අපි ගාව තියෙන දුරකථනයෙන් අකරණීය බුක්ලෑන්ඩි විකුණුම් සහායකගෙන් මෙතන විකුණුම් සහායකෙන් තමයි ළමයි පාරිභෝගිකය පොතක් ගැන විමසීම විකුණුම් සහායකෙන් සිදු කරනවනේ අය එවිට ඔවුන්ගේ තොගේ එවැනි පොතක් ඇද්දයි පිරික්සීමට භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරයි. දැන් භාණ්ඩ ලේඛන මේදෙනි භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර පරීක්ෂා කරනවා. තේරුණාද පුතේ ඒක? නේ? භාණ්ඩ ලේඛන ගොනුව තුල පොතෙහි විස්තර ගන්න. එහෙනම් විස්තර ගන්න මෙයාගේ පැත්ත. මේ දැක්කනේ? විකුණුම් සහායක පැත්තට ඊතරේ යාලා දීලම තියෙනවා. එහෙනම් මේ ටික ඉවරයි. දැන් ඒ ඉවරෙන්නක පුතේ කපා ගන්න මේ විකුණුම් සහායක ගෙන යාවට තොරතුරු භාණ්ඩ ලේඛන ගුණ තුල පොතෙහි විස්තර පරීක්ෂා එන ඒ දක්වා මෙතන දැන් තියෙනවා. භාණ්ඩ ලේඛන ගුණ තුල එම පොතෙහි විස්තර හමු වූවහොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පොතෙහි තත්ත්වය ලබා ගත හැකි බව තහවුරු කරගෙන බලමු. වෙළඳ සහායක නේ ඒ කියන්නේ වෙළඳ සහායක ගැන වෙන කෙනෙක් නෙවෙයි මං හිතන්නේ නේද? මෙයාම තමයි විකුණුම් සහායක තමයි වෙළඳ සහායක දාලා තියෙන්නේ මං හිතන්නේ. විකුණුම් සහායක තමයි රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර මේදින් රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර. ඉතින් ගුණ බන්දේසියක් කියන්නේ හැම වෙලාවෙම හොඳට මතක TM පැත්තකින් නෝට් කරගන්න මේ කොහෙන් හරි ලියා ගන්න. ගුණ බන්දේසියක් කිව්වොත් తాවකාලික සහ අක්ටිව්. ඒක හයිලයිට් කරලා ලියන්න කොහෙන් හරි කමක් නැහැ. ටියුට් එක කොහේ හරි කරගෙන ලියන්න තරුවක් හරි දාලා TM මොකද TM කියන්නේ අක්ටිව් සහ తాවකාලිකනේ. අනිවාර්යෙන් ඒක ගුණ බන්දේසියක්. ගොනු බන්දේසියකි කියලා ලියා ගන්න. తాවකාලිකයි අත්‍යුණගේ ගොනු බන්දේසිය. කියන්නේ මේ පරිගණකයේ තියෙන එකක් නෙවෙයි. යාලා මේ తాවකාලික ගොනු බන්දේසිය පරීක්ෂා. తాවකාලික අත්‍යුණ. එහෙනම් මොකද කරන්නේ මෙයා? වෙළඳසාගේ රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පොතෙහි තත්ත්වය ලබා ගත හැකි බව තහවුරු කරමින් පොතෙහි තත්ත්වයනේ. මෙයා පොතෙහි තත්ත්වය ලබා ගත හැකි බව තහවුරු කරගෙන විමසීමට පිළිතුරක් සපයයි. දැන් මෙයා මොකද කරන්නේ? විමසීමට මෙදී පිළිතුරක් සපයයි. මේ මම වාක්‍ය ඉතින් ඔක්කොම බෙදලා තියෙනවා. විමසීමට පිළිතුරක් සපයයි. නම් මේ ටිකක් දැන් අපි ඉවරයි නේද? පොතෙහි තත්ත්වයේ ලබා ගත හැකි බව නම් පාරිභෝගිකයා පොත වෙන් කර ගැනීම අදහස් කරයි නම් විකුණුම් සහායකකින් පාරිභෝගිකයා පෞද්ගලික තොරතුරු ලබාගෙන දැන් මෙයා ලබා ගන්න මොනවද? කස්ටමර් ගෙන් මේදී පෞද්ගලික තොරතුරු ලබාගෙන පෞද්ගලික තොරතුරු ලබාගෙන එම පොත තවදුරටත් ලබාගත නොහැකි වනසේ රැඳවුම් ඉල්ලීම් බන්දේසියට බහලනවා. දැන් රැඳවුම් ඉල්ලීම් බන්දේසියට බහලනවා. ඉතින් නේ මේ මෙන්න මේකට දානවා රැඳවුම් ඉල්ලීමක් ඉල්ලුම් බන්දේසියට බහලනවා. දැන් මෙයා කියනවා මේක මේ වෙන් කරලා තියෙන්නේ කියලා. එම පාරිභෝගිකයා ගෙවීම් කර පොත ගෙන යාමට පැමිණි විට බුක්ලෑන්ඩ්හි අය කැමි එනිමයා රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පාරිභෝගිකයා විසින් කළ ලද ගෙවීමට අදාළ රැඳවුම් ඉල්ලීම් සොයා ගැනීම. දැන් මෙයා මොකද කරන්නේ? මේ රැඳවුම් ඉල්ලීම් කියන බන්දේසිය පරීක්ෂා කරලා අය කවුද? අය කැමි ඒ කියන විස්තරය කරගන්නවනේ. ඉල්ලීම් සොයා ගැනීම මේ ටිකක් දැන් අපි ඉවරේ පුතේ ඉරි ගහලා වයින් කරගන්න. අපනවා නෙවෙයි අර යටින් ඉරක් ගහගන්න. එම රැඳවුම් ඉල්ලීම් වළංගු නම් පාරිභෝගික විසින් කළ ලද ගෙවීම් පිළිගෙන ගෙවීම් ලදු පොතක් පාරු ලබා දී. දැන් කස්ටමර් නෙමෙයි ඒ හරියට කරලා නම් ගෙවීම් ලදු පොතක් මේ ගෙවීම් කරලා නම් ගෙවීම් ලදු පොතක් පාරිභෝගික ලබා දෙනවා. විකිණීම් අවසන් කරයි. එවිට පොත ඉවතර ගෙන යාවට පාරිභෝගික අවසන් ලැබේ. එහෙනම් දැන් පොත අරන් යන්න පුළුවන් යට ගෙවලා පොත ලදු පොත හම්බුනා. අය කැමි ගෙවීම් ලදු පොතේ පිටපතක් විකුණුම් ගොනුව තුල ගොනු කරන අතර දැන් මෙයා මේකේ ලදු පොතක් ඒ ගෙවීම් ලදු පොතේ පිටපතක් කොපි එකක් මොකද කරන්නේ විකුණුම් ගොනු තුල ගොනුගත ෆයිල් එකට දානවා. එහෙනම් විකුණුම් ගොනුව කියන්නේ මේක. ඒක කෙලිම අත්තිරු ෆයිල් එකක්. අර තියෙන ෆයිල් තියෙන පුතේ බොක්ස් ෆයිල් වගේ එකක් ඇතුළට එයා දා ගන්න. මේ පරිගණක පාදකයක්වත් නැහැ මෙතන. දිනේ අවසානයේ භාවිතයෙන් මිදි විකුණුම් ගොනුව දිනේ අවසානයේ
ඒ භාවිත විකුණුම් වාර්තාවක් සකස් කර බුක්ලයින් අයිතිකරු වෙත යවනු ලැබේ. දැන් මොකද කරන්නේ මේ විකුණුම් වාර්තාවක් හදලා ඒ විකුණුම් වාර්තාව අයිතිකරු ගොනුවේ sorry මේකේ අයිතිකරු බුක්ලයින් වල අයිතිකරු වෙත යනවා. දැන් හැබැයි මේ අයිතිකරුගේ පද්ධතිය තුල නෑ පුතේ. එයත් අයිතිකරුත් මෙන්න මේකේ කෑල්ලක් නා ඍජු කොනස් නදිනවා. දැන් අයිතිකරු කියන්නේ ගෙදර ඉන්න පොරක්. මෙයාලා හවස ඉඳලා ඒ වැඩේ කරලා ඒ ගෙදර ගිහින් ඉන්න නැතුව මෙයා සිස්ටම් එක ඇතුළේ ඉන්න කෙනෙක් නෙවෙයි. සෑම ඉනිකින් පසු අයගේ බාහන ලේඛන ගොනුව තුල පොත්වල විස්තර නවීකරණය කර තෝගේ යාවත් පවත්වා ගැනීම. අයිතිකරු විසින් බුක්ලයන් වෙත පොත්වල සමෙට ඔහුගේ අයකැවිල පොත්වල විස්තර යවන අතර අයකැ විසින් ඒවා එකින් එක හා කැලක් අඩු මේක පේන්නේ නැහැ. හරියට ඉතින් අපි ඉස්තර කරුණානේ මේ අයකැම මෙතන එනවා විකුණුම් වාර්තා කරලා මේ ඉන්නේ අයිතිකරු. එහෙනම් අපි ඉස්තර ඔක්කොම පිරවුණා නේද? මේ කැලලක් අඩු මේක ක්‍රොප් කරලා ඉමේජ් එකයි නැතිලා දෙන්නේ. මට කියන්න බලන්න මේක හරි අය අත උස්සන්න බලන්න මේකින් ඔක්කොම ආපු අය ප්‍රශ්න දෙන්න අහන්න මේ හයිලයිට් කරලා දින දේවල් මේ ගැලපෙන විදිහට වාක්‍ය ගලපලා දාන්න තිබුණයි දෙයක් එකක්වත් නැහැ පුතේ වෙන තේරුණාද ප්‍රශ්න දෙන්න අහන්න මයික් ඔන් කරන්න පුළුවන් වගේ ප්‍රශ්න අහන්න පුතේ මයික් ඔන් කරලා ප්‍රශ්න අහන්න අද නම් අඩුයි 70 පුතේ නේද ධම්මාතලේ ක්ලාස් එකේ ටියුට් යනවා 75ක් 80ක්. දමුල් යනවා 70ක් 60ක් විතර. ඉතන ළමයි 150ක් අඩුම ඉන්නවා. ටියුට් ගත්ත ළමයි. ඒකවත් නෑ භාගය ඒකින්ම. හරි නේද? ප්‍රශ්න දිනන අහන්න නැද්ද? මලීෂ දිලිෂාන් ඉන්නවද? නුවර ගියාද මලීෂ? මලීෂ නෑ. නුවර යන්නේ. නංගි බලන්න යනවා මලීෂ. හරි නේද එහෙනම්? ලියා ගත්තද ඔයාලා මේක? තව ලියා ගන්න අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න මේක ලියන අය ඉන්නවා නම් මේ ඡේද ලියන්න එපා. ටියුට් එකේ මේ හිස්තැන් වල අකුරු දා ගන්න කියලා කිව්වෙම. හරි නේද පුතේ? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. ලියා ගන්න ඔයාලගේ පොතේ ලියා ගන්න මාතෘකාව संदर्भ रूप सटहन context diagrams කියලා ලියා ගන්න. संदर्भ रूप सटहन මේක DFD රාලිස් संदर्भ रूप सटहन දැන් අර DFD කියන්නේ පහළ මට්ටමේ එකක් නේ මේක වැඩි දියුණු කරලා තමයි මේ ඉහළ මට්ටමේ. දැන් මේකේ ඇත්තටම අර පද්ධතිය පෙන්නන්නේ නැහැ මේකේ. පොඩක් බලමු මේක මොකක්ද කියලා. संदर्भ रूप සටහන වල කරන්න මේ පොඩක් කියවගින්. වියුක්තීකරණයේ ඉහළ මට්ටමේ සහිත දත්තකයි. මේක DFD එකේ ඉහළ මට්ටමේ. සමස්ත පද්ධතිමේ ක්‍රියාවලියක් ලෙස නිරූපණය කරයි. පද්ධතිය බාහිර ආයතන වල ක්‍රියා කරන ආකාරය පෙන්වයි. බාහිර භූතාර්ථයක් සමග කඩ ඉරි භාවිත කරන. මේ වගේ නීති කීපයක් වෙන අපි එකින් එක අඳු. හරි. ලියා ගන්න එක යටතේ මෙහෙම ලියා ගන්න. පොතේ ලියා ගම ටියුට් එකේ නෙවෙයි. පොතේ ලියා ගන්න. ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහනක් ලෙස ඒකටම ලියා ගන්න පහළට මාතෘකා යටතේ පොතේ ටියුට් එකේ නෙවෙයි. ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහනක් ලෙස ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහනක් ලෙස संदर्भ रूप सटहन හැදින්විය හැක. ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහනක් ලෙස संदर्भ रूप सटहन හැදින්විය හැක. ඊළඟ පොයින්ට් එක समस्त पद्धतिය සඳහා එක් ක්‍රියාවලියක් භාවිත කරයි. समस्त पद्धतिය සඳහාම
එක් ක්‍රියාවලියක් භාවිත කරයි. ඊළඟ පොයින්ට් එක එම පද්ධතිය බාහිර භූතාර්ථ සමග එම පද්ධතිය බාහිර භූතාර්ථ සමග බාහිර භූතාර්ථ සමග ක්‍රියා කරන ආකාරය එම පද්ධතිය බාහිර භූතාර්ථ සමග ක්‍රියා කරන ආකාරය නිරූපණය කරයි. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලා යාම බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලා යාම කඩ ඉරි මගින්ද මේ තිත්වලින් කඩ ඉරි මගින්ද බාහිර භූතාර්ථයක් සහ පද්ධතිය අතර දත්ත ගලා යාම තනි ඉරක් මගින්ද ප්‍රදර්ශනය කරයි. හරි. ප්‍රශ්නයක් ක්‍රියා කරන උදාහරණයක් වශයෙන් මෙහෙම මම කිව්වේ බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලා යාම කඩ ඉරි මගින්ද බාහිර භූතාර්ථ සහ ප්‍රධාන පද්ධතිය අතර දත්ත ගලා යාම තනි ඉර මගින්ද පෙන්වයි. නැත්නම් ප්‍රදර්ශනය කරයි. බාහිර භූතාර්ථ අතර කඩ ඉර වලින් සම්බන්ධ වෙන්නේ බාහිර භූතාර්ථයක් පද්ධතියක් එක්ක සම්බන්ධ වෙන්නේ තනි ඉරක් මගින්. තේරුණාද පුතේ? ඔන්න මම හිමින් කියන්නේ මේ සැරේ නම් උදාහරණයක් ලියා ගන්න පුතේ මෙහෙම. හරි. මෙහෙම ලියා ගන්න. අයදුම් කරුවකු විශ්ව විද්‍යාලයකට අයදුම් කරුවකු ABC විශ්වවිද්‍යාලයේ පවතින e-library පද්ධතිය වෙත ලියාපදිංචි වීම හා එහි භාවිතය පහත ඡේදයෙන් විස්තර කරයි. තාම ඡේද දුන්නේ නැහැ. අයදුම් කරුවකු ABC විශ්වවිද්‍යාලයේ පවතින e-library පද්ධතිය ලියාපදිංචි වීම සහ එහි භාවිතය පහත ඡේදයෙන් විස්තර කරයි. තාම ලිව්වේ නැහැ. හරි මෙතන ලියාගත්තද ඔයාලා? එහෙනම් මේකේ පද්ධතිය තමයි පුතේ e-library විශ්වවිද්‍යාලය කියන්නේ බාහිර භූතාර්ථයක් තමයි.
අයදුම් කරුවා කියන්නේ බාහිර භූතාර්ථයක් තමයි. තේරුණාද? ප්‍රධාන පද්ධතිය කවුද මේ කියන e-library. හරිද? අනේ ලිවරේ මම ලිව නේද? අයදුම් කරුවක ABC විශ්වවිද්‍යාලයේ පවතින e-library පද්ධතිය වෙත ලියාපදිංචි වීම හා එහි භාවිතය පහත ඡේදයෙන් විස්තර කරයි. හරි. ඔන්න එන ලියාගමු. අයදුම් කරුවකු පළමුව ABC විශ්ව විද්‍යාලය වෙත ගොස් අදාළ මුදල් ගෙවා මගේ වෙන පාඩේ ලියන්නේ ගොස් අයදුම් කරු පළමුව ABC විශ්වවිද්‍යාලය ගොස් මුදල් ගෙවා අයදුම් පත්‍රය ලබා ගනි. ඉන් පසු එම අයදුම් පත්‍රය පුරවා නැවත අයදුම් පත්‍රය ABC විශ්වවිද්‍යාලය වෙත ලබා දීම සිදු කරයි. දැන් මෙයා මොකද කරන්නේ ඉස්සෙල්ලා ABC විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මුදල් ගෙවන ඉස්සෙල්ලා යාළුවා මුදල් ගෙවන. ඊට පස්සේ අයදුම් පත්‍රය ලබා ගන්න. ඊට පස්සේ අයදුම් පත්‍රය පුරවලා නැවත අයදුම් පත්‍රය ඒ විශ්වවිද්‍යාලයට ලබා දෙන්න. ලබා දුන්නාන් පස්සේ බලමු අයදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව දැන් කැම්පස් එකෙන් අයදුම් පත්‍රය සලකලා බලමු. අනතුරුව අයදුම් කරු වෙත e-library සමාජික e-library සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය ලබා දේ. මෙම හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය ලද අයදුම්කරු e-library වල සමාජිකයෙකු බවට පත්වේ. එයා දැන් මෙතනින් එහාට සමාජිකයෙකුට භූතාර්ථය වෙනස්. සමාජිකයෙකු බවට පත්වේ. ඉන්පසු එම සමාජික ජිකයාට ප්‍රවේශ වීමේ කේතය
e-library වෙත ඇතුළත් කිරීමෙන් පසු ප්‍රවේශ වීමේ කේතය e-library වෙත ඇතුළත් කිරීමෙන් පසු එහි ඇති e-books ලබාගත හැකි e-books ලබාගත හැකි ලියාගත් ප්‍රශ්න ආයුධකරුවෙකු පළමුව ABC විශ්වවිද්‍යාලය වෙත ගොස් මුදල් ගෙවා ආයුධපත ලබා ගන්නවා. ඉන්පසු එම ආයුධපත පුරවා නැවත ආයුධ පත්‍රය ABC විශ්වවිද්‍යාලය වෙත ලබා දෙනවා. අතර නිකන් ආයුධ පත්‍ර නෙවෙයි මේක ලියමු නිකන් පෙර වූ සම්පූර්ණ කළ ආයුධ පත්‍රය දාන්නේ. සම්පූර්ණ කළ එක හදාගන්න සම්පූර්ණ කළ ආයුධ පත්‍රය ABC විශ්වවිද්‍යාලයට ලබා දෙයි. ආයුධ පත්‍රය සලකා බැලීම අනතුරු ආයුධකරු වෙත e-library සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය හැඳුනුම්පත හා ප්‍රවේශ වීමේ කේතය ලබා දෙයි. මෙම හැඳුනුම්පත හා ප්‍රවේශ වීමේ කේතය ලද ආයුධකරු e-library වල සමාජික පුරාවට පත් වේ. ඉන්පසු එම සමාජිකයාට ප්‍රවේශ වීමේ කේතය e-library වෙත ඇතුළත් කිරීමෙන් පසු එහි ඇති e-books ලබාගත හැකියි. ලියාගෙන ඉවරද ඔයාලා? දැන් ඔයාලා අඳින්න දන්නේ නැහැ මම ඇඳලා පෙන්නන්නේ ඈ. හරි නේද? මම මේක කොපියක් ගන්න කර මම කිසි වැඩේ. තව ලියනා ඉන්නවා නම් කියන්න පුතේ. ලියන අය ඉන්නවා නම් අත උස්සන්න තව. නැහැ නේද? ඔමෙන්. හොඳට බලා ගන්නකො දැන් පුතා මෙතන මේ ABC විශ්වවිද්‍යාලයේ පද්ධතිය නේ. කවුද පද්ධතිය කියන උතන e-books. e-books එකනේ ප්‍රවේශනය. එහෙනම් ඔන්න කවුද එන්නේ? ඉස්සෙල්ලාම එනවා ආයුධම් කරුවානේ කිව්වා අපි යාට. අර මතක ආයුධම් කරුවා කියලා යාර කිව්වා. ආයුධම් කරුවෝ තමයි එන්නේ. එහෙනම් අපි මේ බාහිර භූතාර්ථ ඉස්ලාම වන්න කවුද යා? ආයුධම් කරුවා. හොඳට බලන්න දැන් අරින්න එපා ආයුධම් කරු. ආයුධම් කරු කොහෙටද යන්නේ ඉස්සෙල්ලාම? ABC එතන ABC කියන්නේ මොකද්ද? විශ්ව විද්‍යාලය කියන්නේ බාහිර භූතාර්ථය. දැන් මොකද වෙන්නේ මෙයා කඩේරි මගින් පෙන්නන බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලා යන. ආයුධම් කරු මේකට ගිහිලා මොකද කරන්නේ? මුදල් ගෙවා ආයුධම් පත්‍රය ලබා ගන්න. එහෙනම් මොකද කරන්නේ ඉස්සෙල්ලා මෙයා මුදල් ගෙවනවා. නේ? මුදල් ගෙවීම. ඔන්න මුදල් ගෙවලා නිකන් ඉන්නේ මොකද එයා කරන්නේ? ආයුධම් පත්‍රය ලබා ගන්න. ඊතලේ නම් මේ පැත්තනේ ආයුධම් පත්‍රය ලබා ගැනීම කියලා ලියන්න එපා පුතේ මේ ආයුධම් පත්‍රය. ඉතින් ඊතලෙන් පේනවනේ මේ ආයුධම් කරුට තමයි ආයුධම් පත්‍රය එන්නේ නේ. ඊළඟට මෙයා මොකද කරන්නේ? මේ ආයුධම් පත්‍රය සම්පූර්ණ කරලා ඒ සම්පූර්ණ කරපු ආයුධම් පත්‍රය නැවත ලබා දෙනවා කාටද? ABC විශ්වවිද්‍යාලය. එහෙනම් මෙතන ලියනවා සම්පූර්ණ කළ ආයුධම් පත්‍ර. මෙතන තේරුණාද ඔයාලට? ආයුධම් කරුවා මුදල් ගෙවන කාටද? ඊතලේ නම් ABC වෙතනේ. ඔන්න මුදල් ගෙවීම සිදු කළා. එහෙනම් ABC වෙත මුදල් ගෙවන. ඊට පස්සේ ABC විශ්වවිද්‍යාලය මගින් මොකද කරන්නේ? මෙයාට ආයුධම් පත්‍රය දෙන්නේ ඊතලේ ඉන්නේ කොයි පැත්තටද? ආයුධම් කරු පැත්තට. කඩේ වලින් පෙන්නන්නේ බාහිර භූතාර්ථනේ. ඊට පස්සේ මෙයා සම්පූර්ණ කර ආයුධම් පත්‍රය ලබා දෙනවා කාටද?
ABC වෙන්න. එහෙනම් ඊතලයේ ABC එක පැත්ත. තේරුණා නේද? හරි. බලමු ඊට පස්සේ මම මොකද්ද වගන්තියේ කිව්වේ කියලා. හරි. ඊට පස්සේ මෙයා කරන්නේ සම්පූර්ණ කරලා ආයුධ පත්‍රය ලබා දීලා ABC විශ්වවිද්‍යාලය ලබා දෙනවා. ආයුධ පත්‍රය සලකාවල අනුදුරුව ආයුධ කරු වෙත ඊළඟට සඳහා ප්‍රවේශිත හැඳුනු පත හා ප්‍රවේශ වීමේ කේතය ලබා දෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයාලට ලබා දෙනවා. මම මේ හරියම ලියන්නම්. කඩේරිය හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය. හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය. අයි ලබා දෙනවා කියලා ලියන්න එපා පුතේ. ABC විශ්වවිද්‍යාලය ආයුධම් කරුවෙත ලබා දෙනවා මොනවද? හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි. ඒ දෙක හම්බුනායින් පස්සේ මොකද කරන්නේ? මෙම හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය ලද ආයුධම් කරුවෙකු ඊ ලයිව් වල සමාජිකව දැන් මෙතනින් එහාට ආයුධම් කරු කියලා කියන්න බෑ. එයා සමාජිකයෙක් වෙන්න. ඊට පස්සේ මෙයා ප්‍රවේශ වීමේ කේතය ඇතුළත් කරලා e-books ලබා ගන්න පුළුවන්. දැන් එතනින් එහාට පුතේ අපි මෙයාව අඳින්නේ කවුරු කියලාද? සමාජිකයා කියලා. සමාජික කියලා භූතාර්ථයක් ඉන්නවනේ. සමාජිකය. දැන් එයා මේ ප්‍රධාන පද දින කවුද මේ පද්ධතිය? ඒක මොකද පුතේ? library නේ. library. හරි. දැන් අදින්න එපා. library. දැන් මෙයාලට පුළුවන් මොකද්ද? මේ පැත්තටත් පුළුවන් මෙහෙටත් පුළුවන් නේ. හරි. බලමු කොහොමද වෙන්නේ කියලා. මෙයා මොකද කරන්නේ? ප්‍රවේශ වීමේ කේතය. ප්‍රවේශ වීමේ කේතය. ප්‍රවේශ වීමේ කේතය library දැම්මා මෙයා ලබා ගන්නවද? e-books ලබා ගන්න. තව මේ ප්‍රශ්නෙමක අඩුපාඩුවක් තියෙනවා. දැන් මේ දෙක අතර සම්බන්ධතාවය අපි කියන සම්බන්ධතාවය ප්‍රශ්න දෙක ගොඩනගමු. හරි. ලියාගන්න ප්‍රශ්න තව කෑල්ලක්. ලියාගන්න තව ප්‍රශ්න කෑල්ලක්. ලියාගන්න. අයදුම් කරුවෙත හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය ලබා දෙනවත් සමගම ආයුධම් කරුවෙත හැඳුනුම් පත හා ප්‍රවේශ වීමේ කේතය ලබා දෙනවත් සමගම ABC විශ්වවිද්‍යාලය මගින් ABC විශ්වවිද්‍යාලය මගින් සමාජික තොරතුරු e-library වෙත ඇතුළත් කරයි. e-library වෙත ඇතුළත් කරයි. මෙතන වැරද්දක් වුණා තව දෙයක් පුතේ කඩේරි නෙවෙයි මෙතන එන්නේ තනීර. මේ අමතක කරලා මම කියන්නේ. දැන් මේකත් මේ කඩේරි නෙවෙයි මේ දෙන්න අතර තනීර. අමතක කරලා යන්නේ කඩේරි වෙන්න බෑ හේතුව මේ බාහිර භූතාර්ථයක් සහ පද්ධතියක් අතර මෙතනත් තනීර කඩේරි නෙවෙයි. මොන උතන තනීර. දැන් මොකද කරන්නේ මෙයා? මෙයා දැන් තනීරකින් ලබා දෙන මොනවද? තනීරක් කියන්නේ සමාජික තොරතුරු. මම ආයෙත් ප්‍රශ්නේ කියන්නම් ඈ. දරු තියෙන්නේ. සමාජික තොරතුරු. හරි. ඔන්න හිතන්න මේ ඉස්සෙල්ලාම ආයුධම් කරුවෙක් එනවා. එයා මොකද කරන්නේ? මුදල් ගෙවනවා ABC විශ්වවිද්‍යාලයට. එතකොට මේ දෙන්නම බාහිර භූතාර්ථ නිසා කඩේරි මගින් නැහැ. ඊට පස්සේ මුදල් ගෙවුවාන් පස්සේ ABC විශ්වවිද්‍යාලය ආයුධම් කරු ආයුධම් පත්‍රය දෙනවා සම්පූර්ණ කරන්න කියලා. ඊට පස්සේ එයා සම්පූර්ණ කළ ආයුධම් පත්‍රය ABC වෙත ලබා දෙනවා. ලබා දුන්නායින් පස්සේ ඒක සලකලා බලලා තොරතුරු හරිද කියලා බලලා මේ ආයුධම් කරු හැඳුනුම් පතක් සහ ප්‍රවේශ වීමේ කේතයක් ලබා දෙනවා. හැබැයි මේ හැඳුනුම් පත සහ ප්‍රවේශ වීමේ කේතය ලබා දෙනවා සමගම එයාගේ තොරතුරු සමාජික තොරතුරු ලබා දෙනවා e-library වෙත.
දැන් පද්ධතිය මේක. E library තමයි පද්ධතිය. ඒ පද්ධතිය ලබා දෙන්න. දැන් ඊතර මේ බාහිර භූතාර්ථයක් සහ පද්ධතියක් අතර දත්ත ගලාගෙන තනීරෙන් කඩේරෙන ඉස්සර මට අමුදයක් කඩේරෙන් තනීර. මේ ඉරි දෙක නෙවෙයි තනි ඉර. තනීර සමාජික තොරතුරු ලබා දෙන්න. ඊට පස්සේ දැන් සමාජික තොරතුරු මේ තියෙනවානේ. සමාජිකයට පුළුවන් තමන්ගේ ප්‍රවේශ වීමේ කේත ඇතුළත් කරලා E library එකට ඇක්සස් කරන්න පුළුවන්. ගිහිල්ලා යාට ඒකේ තියෙන e-books පාවිච්චි කරන්න පුළුවන්. e-books එයා වෙත ලබා ගන්න පුළුවන්. තේරුණාද ඒ ප්‍රශ්නේ? තේරුණාද තුසන්න බලන්න. විතර බාහිර භූතාර්ථ දෙකක් අතර කඩේරි වලින් අදිනවා. බාහිර භූතාර්ථයක් සහ ප්‍රධාන පද්ධතිය අතර තනීරි ගන්න. මට වැරදි ඉස්සලා කඩේරි දැම්මේ. මේක හරිය. මේ දෙන්න බාහිර භූතාර්ථ අපි ඒක අඳිනේ රවුම් හැටි. ඒව දාන්න ඕන කඩේරි. බාහිර භූතාර්ථයක් සහ දැන් E library නෝක ප්‍රධාන පද්ධතිය. ප්‍රධාන පද්ධතිය දක්වා තනීරි ගිය යනවා. තේරුම් නැත්නම් කවුරුහරි chat එකෙන් හරි මයික් එක ඔන් කරලා අහන්න බලන්න. එතකොට පද්ධති තියෙන එකයි ක්‍රියාවලිය තියෙන එකයි. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ අනිත්‍යව බලන්න බාහිර භූතාර්ථයක් මේ ප්‍රධාන පද්ධතියත් එක්ක යන්නේ තනීරෙකින්. බාහිර භූතාර්ථ ප්‍රධාන පද්ධතිය තනීරෙකින්. හැබැයි බාහිර භූතාර්ථ දෙකක් අතර යන්නේ දත්ත කඩ ඉරිම. අනික ලියන්න එපා මුදල් දැන් මෙහෙම ආයුධම් පත්‍රය ලබා දෙනවා. එහෙම ලියන්න එපා. මේව ලියන්නේ e-books ලබා ගන්නවා නේද? ඊතරේ දැම්ම නම් ඇති නේ. ප්‍රවේශ වීමේ කේතේ ලබා දෙනවා කියලා එපා. ප්‍රවේශ වීමේ කේතේ කොහොමද දන්නවා මේක තමයි ඇක්සස් කරන්නේ. ඇතුල් කරන්නේ කියලා. තේරුණාද මේක? හරි. එහෙනම් ඔක ඇඳ ගන්න බලන්න. මේක ඍජු කෝණාශ්‍රය පුතේ. මේක ඍජු කෝණාශ්‍රය. ඔක ඇඳ ගන්නකො බලන්න. පොතේ ටියුට් එකේ නෙමෙයි. DFD එකට වඩා මේක ලේසි. DFD තමාරු නෑ ඉතින්. මේක ඊට වඩා ලේසි. අනික ඒක වචනේ ලියන්න පුතේ. තේරුම් නැත්තම් කියන්න මේ බොරුට අත උස්සලා වැඩක් නැහැ. අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් එනවා මේක. තව අඳිනා ඉන්නවද පුතේ? අත උස්සන්න බලන්න අඳිනා ඉන්නවනම් තව. හරි අඳින්න. මේවා තනීර පුතේ මේ ටික කඩේරිය අපි කෙලින්ම පාස් පේපර් එකක් කරමු දැන් මේ context diagram වලින් පාස් පේපර් ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා අපි එකක් කරමුලා බලමු දැන් ඔයාලා කොහොමද තත්ත්වය කියලා බලන්න තේරුණාද බලන්න ඒක හොයාගත්තා කියන්නේ මට මතක 2016 17 දෙකේවා
පුෂ්ප ඉන්නද පුතේ අඳින අය? තව අඳින අය ඉන්නවනම් අපි ඉස්සන්න බලන්න. නෑ නේද? හරි. එහෙනම් අපි පාස් පේපර් ප්‍රශ්නයක් කරමු. මම ඔයාලට ෂෙයා කරන්නම් ප්‍රශ්නේ 2016 තිබුණා කියලා මතකයක් තියෙනවා මට. බලමු මගේ මතකය හරිනම්. ඔව් තියෙනවා. මේ දෙන ප්‍රශ්නේ පේනවද දන්නේ නැහැ ඔයාලට. ප්‍රශ්නේ ලියන්න නම් ඕනේ නැහැ. මම ඔයාලට මේක ගෲප් එකේ පස්සේ ප්‍රශ්නේ දාන්නම්. කියවලා කරන්න මේක ස්ක්‍රීන් ෂෙයා කරලා මම තියන්නම්. ඔයාලට කියවලා කරන්න පුළුවන්. පහත දැක්වෙන මාර්ගගත පැවරුම් කළමනාකරන පද්ධතියේ ක්‍රියාකාරී පිළිවෙලින් සන්දර්භ රූප සර කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් අඳින්න කියලා කියනවා. ඔබගේ සටහනේ බාහිර භූතාර්ථ සහ දත්ත ගැලීම් පැහැදිලිව පෙන්වන්න. ඔබ විසින් කළ උපකල්පන වෙත සටහන් කරන්න. ඒවල උඩ හිතන්න එපා. ICT පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලය NUICT දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් පවත්වාගෙන එතකොට ඔයාලා මේ බාහිර භූතාර්ථයක් තමයි NUICT. එතකොට සිංහල නම ලියන්න එපා. කෙලින්ම NUICT කියලා ලියන්න. NUICT හි සිසුන් මාර්ගගතව පැවරුම් අකණ්ඩව ඇගීම ලක් කරයි. NUICT හි සිසුන් පැවරුම් අවපතනය සහ පිළිතුරුපත් උත්පතනය සඳහා net assign නම් මාර්ගගත පැවරුම් කළමනාකරන පද්ධතිය භාවිත කරයි. තාම පුතේ මේකේ තියෙන දේවල් විස්තර කරන විදිහ තාම අදින්න පටන් ගන්න එපා. මේ ටිකේ තාම අදින්න පටන් ගන්න. දැන් මෙතනින් ඔයාලා හොයා ගන්න ඕන කවුද ප්‍රධාන පද්ධතිය? NUICT ද net assign ද? මට කියන්න බලන්න. මේකේ ප්‍රධාන පද්ධතිය net assign ද system එක නැත්නම් NUICT ද? නැත්නම් process එක කවුද වෙද? chat එකේ දාන්න බය ලැජ්ජයි නම් නේද? කතා කරලා දාන්න. very good Dinusha net assign very good. මේකේ net assign තමයි system එක බලන්න. පිළිතුරු පත්‍ර දාන්නයි බලන්නයි net assign තමයි තියෙන්නේ. හැබැයි දැන් මේක තමයි විශ්වවිද්‍යාලය NUICT විශ්වවිද්‍යාලයේ මේ අර දුරස්ථව කරන වැඩසටහනට NUICT කියලා මාර්ගගත පැවරුම් කළමනාකරන පද්ධතියක් දෙකක් මේ බලන්න පද්ධතිය කියලා තියෙනවනේ. දැන් NUICT කියන බාහිර භූතාර්ථය. පද්ධතිය තමයි net assign. ළමයි පටලගෙන අනිත් පැත්තට නේද? ඒක වැරදි. පිළිතුරුපත් දැන් ඔන්න උතරින් එහාට තියෙනවා. මෙතෙන් පරීක්ෂකවරුන් උත්පතනය සහ පිළිතුරුපත් අවබෝධ net assign භාවිත කර දැන් උතරින් තාම අදින්න බෑ. පිළිතුරුපත් ඇගීම් පසු පරීක්ෂණ සිසුන් net assign එකට අදලත් කරයි. net assign මගින් තීරු ලබන ශ්‍රේණි පමණක් දෙකකට හැකි වේ. net assign භාවිත සඳහා පරීක්ෂණ සිසුන් පද්ධතිය භාවිත අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු පද ලබා දිය යුතුයි. මෙම පද්ධතිය භාවිත කර ඇති අවසරය තහවුරු කරලා net assign පරීක්ෂණ ලබා දෙනවා. හරි. තේරුණාද මේ ප්‍රශ්නේ? පොඩ්ඩක් බලන්න. කියවලා කරන්න බලන්න. දර ප්‍රධාන පද්ධතිය ඕකේ කියවලා කරන්න ඕනේ. අවශ්‍ය ටික විතරක් ලියන්න. net assign තමයි පද්ධතිය. ඒ net assign පවත්වගෙන කවුද? NUICT කියන බාහිර භූතාර්ථය කවුද? ජාතික විශ්වවිද්‍යාලය. ජාතික විශ්වවිද්‍යාලය තමයි NUICT කියලා ඉවරගෙන ගන්න. මේ ටික කියවන්න. මේ උඩ කැල අපිට වඩාම නැහැ. තෝරි ටික. මේ ටික කියවලා මේ ටික රැන්දරන් ඇති ඔයාලා ඔය context diagram තනියෙන් කියවලා කරන්න උත්සාහ කරන්න. අවපතනය කියන පුතේ ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ මේ බලන්න සිසුන්ට පැවරුම් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. අප්ලෝඩ් කියන්නේ දාන්න පුළුවන් net assign පැත්තට. ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් පරීක්ෂණයේ තියෙන මේ විතර තියෙන මේ NUICT සිසුන් පැවරුම් අවපතනය සහ පිළිතුරුපත් අවපතනය සඳහා net assign නම් වාර්තා මේක පාවිච්චි කරනවා. පරීක්ෂණුන්ට ඒ වගේම මොකද කරන්නේ? පිළිතුරුපත් ඇගීම් පසුව ලකුණු දාන්න පුළුවන් උත්පතනය ගැන අප්ලෝඩ් කරන්න. පිළිතුරුපත් අවපතනය කරන්න net assign භාවිත කරනවා. සිසුනුත් භාවිත කරනවා පරීක්ෂණුත් භාවිත කරනවා. පරීක්ෂකවරයන් බාහිර භූතාර්ථය සිසුවත් බාහිර භූතාර්ථය. සිසුන්ට net assign වගේ කියලා වන ශ්‍රේණි පමණක් දෙක ළමයට පේන ශ්‍රේණිය විතරයි තමයි. net assign භාවිතීම සඳහා පරීක්ෂකවරුන් සිසුන්ට පද්ධතිය බාහිර අවසරය තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු පද ලබා දිය යුතුයි. හැබැයි ඒ පද්ධතිය භාවිත කිරීමට අවශ්‍ය
තහවුරුගේ අවශ්‍ය තොරතුරු නැත්නම් අර ප්‍රවේශීමට අවශ්‍ය තොරතුරු සිසුන්ට දෙන්නේ සිසුන්ට සහ පරීක්ෂණ ලබා දෙන්නේ කවුද? NUICT. ඒතර උපකල්පනයක් කරන්නේ කොහොමද? මේ ළමයිටයි පරීක්ෂණ දෙන තොරතුරු ටික අර මම පස්සේ දැන් ඇඩ් කරේ. ඒක එයා net assign වලටත් දෙන්න ඕනේ. access නේද? හරි. උත්සාහ කරන්න බලන්න. හරි. වැරදුනට කවන්නේ නැහැ. තනියෙන් අදින් උත්සාහ කරන පොතේ ලියන්න එපා ප්‍රශ්නේ. මම පස්සේ දාන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක්. ඉවරයි අතොසන් ඇඳලා ඉවරලා. පොඩ්ඩක් බලන්න කෑලි අඩු වෙයි. Tamanට හිතෙන විදිහට අදින්න. බාහිර භූතාර්ථ දෙකක් අතර නම් කඩේරි. බාහිර භූතාර්ථයක් සහ ප්‍රධාන පද්ධතිය නැත්නම් ක්‍රියාවලිය අතර නම් තනීර. Jangan sampai sampai. ඉවරයි එනවා අතොස්සන්න පුතේ. ඒක ලේසිය අමාරු නෑ ලේසිය පේපර් එක.
ඔයාලට රෑ 9න් පස්සේ ක්ලාස් තියෙන පුතේ සඳට මට ලබන සතියේ පොඩ්ඩක් වෙලාව රෑට දාගන්න බැරිද? රෑ 9න් පස්සේ ක්ලාස් තියෙනවා. අපි කලින් දැම්මොත් 3 ඉඳලා දැම්මොත් 3ට ක්ලාස් දවස් 3ට. අතෙන් බලන්න අතෙන් ලේසි. මට කියන්න බලන්න ඔයාලගේ ක්ලාස් එක ලබන සතියේ 3-5 වගේ දැම්මොත් ප්‍රශ්නයක් තියෙනවා. ගැටලු තියෙන අය උස්සන්න බලන්න. නෑ මොකද නෑ කිව්වෙත් සඳට. ඊළඟ 7ක් ඉන්නවා 8ක්. හවස 3-5යි මම. අවංකව සන හවස 3-5 ප්‍රශ්න දෙලා අත උස්සන්න. 6 දෙනෙක් ඉන්නේ. එහෙනම් දැන් 5ක් දාමු බලන්න. මට කියන්න බලන්න රෑ 9 ඉඳලා 11 වගේ කරොත් ප්‍රශ්න දිනයි. ඒත් ඉන්නවා නේද? ඒක වැඩි නේ. ඒක වැඩි 9ට දාන්නේ 9ට දාන්නේ මම දෙන්නක වැඩි ඒක. බලු නෑ මොකද මම දන්නවා ලබන සතිය පුතේ අර මේ ටවුන් එකට යන්න දෙන අර වයිෆ්ට ඩොක්ටර් පෙන්නන්න ඩොක්ටර්ට පෙන්නන්න. එතකොට ගියොත් මම එද්දි 6-7 වෙලේ ෂුවර් කරන්න බෑ ටයිම් එක. යන්නේ මෙහෙන් 5ට ඉඳලා. එතකොට මම බැලුවේ 3-5 වගේ දැම්මොත් ගැටලුවක් නෑ නේ කියලා. බලමුනේ බැරි වෙලාවත් 3-5 දාලා ප්‍රශ්නයක් આવොත් වීඩියෝ එක බලමු නෑ. එහෙම කරමු නේද මොනවා හරි නේද බලන්න. එහෙනම් ඇති නේද පුතේ වෙලාව? තව වෙලාව ඕනෙද දැන් මේ ප්‍රශ්නේ කරන්න ඔයාලට? නෑ නේද? හරි. එහෙනම් මම ඔයාලට මාකින් එකෙන්ම පෙන්නන්නම් ඔබ උත්තරේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ලේසි නැත අඳින එකට වඩා. බලමු කැටි. ඉතින් දැන් මේක ඉංග්‍රීසියෙන් තියෙන ඔයාලා ගැටලුවක් කරගන්න එපා. සිංහලෙන් ලියුවත් එක ඉංග්‍රීසියෙන් ලියුවත් එකයි ඈ. මේක හරවන්න view ගිහලා පුළුවන් රොටේට් කරන්න මේක. ආනේ. හරි. මේක බලමු. මේන් අර අපි කිව්වට එක තියෙනවා. ප්‍රශ්න දිනනවා නම් කියන්න ඕන ඒකේ තිබුණේ සිංගල් වල සිංගල් ඉවර ප්‍රශ්නයක් නෑ අපිට. මේ ඉංග්‍රීසි වලින් මාකින් ස්කීම් එකනේ. දැන් බලන්න මේ නෙට් සයිඩ් කියන පද්ධතිය. පද්ධතිය අදින්නේ මොකකින්ද අපි ඍජු කෝණාස්ටකින් අදින්න ඕන. අවුලක් නෑ. ඒ වගේ තමයි මම කියන්නේ. සිංගල් ලිව්වත් එකයි වල ඉංග්‍රීසි වලින් ලිව්වත් එකයි. මොකද 90%ම ගොඩක් වෙලාවට මාකින් ස්කීම් එකේ ඉංග්‍රීසි වලින්. ඉතින් වලට සිංගල් ලියනවනේ සිංගල් ලියන මොකද ඉංග්‍රීසි වලින් දාලා ස්පෙලිං ෆරදුනොත් නේද ප්‍රශ්නයක් යනවනේ. මේ බලන්නකො. එතකොට මෙතන ස්ටුඩන්ට් ඉන්නවා බාහිර භූතාර්ථයක් NUICT කියන බාහිර භූතාර්ථයක් එක්සැමිනර් කියන බාහිර භූතාර්ථයක් මේ ඇතුලේ තියෙන දේවල් මෙන්න මේ ක්‍රියාවලිය සහ නැත්නම් පද්ධතිය සහ බාහිර භූතාර්ථ තුන හරියට ඇඳයි ඇතුලේ ලියන වචන නෙමෙයි මම කියන්නේ අත උස්සලා බලන්න මෙන්න මේ කියන ලක්ෂණ ටික තියුණාද ඔයාලගේ එක්සැමිනර් කියන බාහිර භූතාර්ථයක් ස්ටුඩන්ට් කියන බාහිර භූත එක රවුමක් ඇදලා NUICT රවුමක් ඇදලා මේකට කොටුවක් මේ ඇතුලේ ඒවා නෙමෙයි මම කියන්නේ මේවා ටික මේ බාහිර භූතාර්ථ තුනයි මේ සිස්ටම් එකයි දින ගන්න. වෙරි. තේරුණාද ඒක? ඒ ටික එන්න ඕනි කියලා වඩා තේරෙන ප්‍රශ්න කියවද ඉතින්? එක්සැමිනර් කියලා කෙනෙක් හිටියා, ස්ටුඩන්ට් කියලා කෙනෙක් හිටියා, NUICT හිටියා. පද්ධතිය තමයි කවුද? නෙට් අසයින්. එහෙනම් පද්ධතිය අධ්‍යයනය ඍජු කෝණාශ්‍රය. මේ බලන්න. දැන් මෙතන පුළුවන් ශිෂ්‍යයා මැදම ශිෂ්‍යයාට මොනවද කරන්න පුළුවන්? පිළිතුරු පත්‍ර ලබා දෙන්න පුළුවන්. සිංහල ලියන්න. මම සිංහල ලියන්න ඔයාලා ලියුවේ. ඔන්න ඔයාලට පුළුවන් මොනවද?
පිළිතුරු පත්‍ර ලබා දෙනවා කියලා ලියන්න එපා. පිළිතුරු පත්‍ර. පිළිතුරු පත්‍ර. නැත්නම් පිළිතුරු පත්‍ර වල ලබා දෙන්න. මෙයාලට මොනවද ලබා ගන්නකොට පැවරුම් ලබා ගන්න පුළුවන් නේ ඔකින්. පැවරුම් ලබා ගන්න පුළුවන්. පැවරුම් ශිෂ්‍යයා නේ. ඒක ස්ටුඩන්ට් නෙමෙයි ශිෂ්‍යයා. ඔයාලා ලියන්න සිංගල් ශිෂ්‍යයා. ඊළඟට මොකද වෙන්නේ? ලබා දෙනවා. හැබැයි ශිෂ්‍යයා ලබා ගන්න පුළුවන් ග්‍රේඩ් එක විතරයි. මොකද ඒක කිව්ව සිංහලෙන් මම හිතන්නේ Tamanට බලා ගන්න පුළුවන් කිව්වා. මම හිතන්නේ ග්‍රේඩ් එක. මොකද ඒක නිකන් Tamanට හිමි ස්ථානේ නේ. ග්‍රේඩ් එක. Tamanට විස්ථාන මොකද ඒක ග්‍රේඩ් සිංහලෙන් කිව්වේ. කියන බලන්න පුතේ සිංහලෙන් මොකද කිව්වේ ග්‍රේඩ් එක නේ. ඒක වචන ලියන්න ඕන භූතාර්ථවල විතරද? නෑ නෑ ඉතින් මේ ඔක්කොම භූතාර්ථ සිංගියුලර් තමයි ඒක වචන. ඉතින් net assign කියන පද්ධතියනේ මේකත් ඒක වචනෙන් තමයි පද්ධතියක් නේ. නේද? මේවා බහුවචන ලියන්න. භූතාර්ථ විතර ඒක වචන ලියන්නේ සහ පද්ධතිය. සාමාර්ථය නේ. මේක කියන්නේ සාමාර්ථය. Tamanට බලා ගන්න පුළුවන් සාමාර්ථය විතරයි කියවනේ. හැබැයි නම් සාමාර්ථයෙන් net assign හැබැයි මේ net assign වලට ප්‍රවේශ වෙන්න නම් මොකද කරන්නේ? authentication is ප්‍රවේශ වීමේ තොරතුරු ලබා දෙන්න ඕනේ නේද මෙයාලා? ප්‍රවේශ වීමේ තොරතුරු. user කියන්නේ ශිෂ්‍යයා ප්‍රවේශ වීමේ තොරතුරු net assign වලට ලබා දෙන්න ඕනේ. ඒතකොට තමයි එයාට access කරන්න පුළුවන්. දැන් මේ ප්‍රවේශ වීමේ තොරතුරු කවුද ශිෂ්‍යයාට ලබා දුන්නේ? NUIC එහෙනම් කඩේරිලේ අඳින්න ඕනේ. එහෙනම් මේ ප්‍රවේශ වීමේ තොරතුරු ප්‍රවේශ වීමේ තොරතුරු කවුද ලබා දුන්නේ? ශිෂ්‍යයාට NUIC. එහෙනම් මේ ප්‍රවේශ වීමේ තොරතුරු කවුද examiner ලබා දුන්නේ? ප්‍රවේශ වීමේ තොරතුරු කවුද ලබා දුන්නේ? examiner NUIC වලින් තමයි. එහෙනම් මේ ප්‍රවේශ වීමේ තොරතුරු මේක උපකල්පනයක්. කවුද ලබා දෙන්නේ? net assign වලට. NU මේක උපකල්පනයක් පුතේ. අර මං කිව්වේ දැන් මේ මෙයානේ ජෙනරේට් කරන තොරතුරු ඒක මෙයා ගාව නැතුව කොහොමද මේ ඇක්සස් කරන්නේ හරියද හොයාගන්නේ? එහෙනම් මෙතනත් දාන්න ඕන ප්‍රවේශ වීමේ තොරතුරු. ප්‍රවේශ වීමේ තොරතුරු දෙනවා net assign වලට. දැන් මොකද කරන්නේ මේ examiner මොනවද කරන්න පුළුවන්? examiner පුළුවන් පැවරුම් ලබා දෙන්න පුළුවන්. පැවරුම් ලබා දෙනවා කියලා ලියන්න එපා පැවරුම් විතරයි. ඒ වගේම මේ පිළිතුරු පත්‍ර බලන්න පුළුවන් මෙයාට. පිළිතුරු පත්‍ර බලන්න පුළුවන්. හැබැයි මේවා කරන්න මෙයා මොකද කරන්නේ? ප්‍රවේශ වෙන්න ඕනේ. නම් ප්‍රවේශ වීමේ තොරතුරු. තොරතුරු ලබා දෙන්න තමයි මෙයා ඇක්සස් කරන්නේ. ඒ වගේ මෙයා පිළිතුරු පත්‍ර බලලා ලකුණු ලබා දෙනනේ. ලකුණු ලබා දෙනවා. මේක හරි අය අත උස්සන්න බලන්න ඉඳ මම අත් පහක් දාලා ගා. හරි අත උස්සන්න බලන්න. ප්‍රශ්න ඉරන් අහන්න. තේරුම් නැත්නම් ඒත් කියන්න. අය කියලා දෙන්නම්. අහන්න උදේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න තේරුම් නැත්නම් කියන්න. කොතනද ගැටලුව තියෙන්නේ කියලා මට හරියට තනත් එක කියන්න මම ඒකට කියලා දෙන්නම්. ඔක උපකල්පනයක් තියෙනවා මෙන්න මේක උපකල්පනයක් නේ. net assign වලට NUICT මේ ප්‍රවේශ වීමේ තොරතුරු ලබා දෙනවා. ඔක ඇත්තට වෙන්නේ සිද්ධිය මෙහෙමනේ. NUICT ශිෂ්‍යයාට ප්‍රවේශ වීමේ තොරතුරු දෙනවා examinerට දෙනවා. එතකොට examiner මොකද කරන්නේ? පැවරුම් ලබා දෙනවා. ශිෂ්‍යයා මොකද කරන්නේ? පැවරුම් ලබා ගන්න. හැබැයි පැවරුම් ලබා ගන්න හරි පැවරුම් ලබා දෙන්න හරි මේ දෙන්න මොකද කරන්නේ? ප්‍රවේශ වීමේ තොරතුරු පාවිච්චි කරලා net assign වලට access කර දෙන්න මේ access කරන්නේ ඒ වගේ. පැවරුම් ලබාගෙන මෙයා පිළිතුරු පත්‍ර ලියලා net assign වලට දැම්මයින් පස්සේ මෙයා මොකද පිළිතුරු පත්‍ර ලබාගෙන ඒව බලනවා. බලලා මොකද කරන්නේ? ඊට පස්සේ ඒවට අවශ්‍ය ලකුණු දෙනවා කාටද? ළමයාට. ළමයාට පුළුවන් නේ Tamanට ඉතින් ලකුණ බලන්න බෑ. Aද Bද Cද කියලා සාමාර්ථ විතරයි මෙයාට බලන්න පුළුවන්. තේරුණාද ඒක? ඉතින් 15 වගේ හරි කියන ඉන්නතගේ වැරදිද? තේරුම් නැද්ද? කියන්න පුතේ. ලකුණු 15ක ප්‍රශ්නයක් ඕක. එතන පද්ධතිය net assign ඍජුකෝණාශ්‍රයෙන් අදින්න ඕන බාහිර භූතාර්ථල කඩේරි වලින් අදින්න ඕනේ. ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඔයාලට. හරි මේක වැරදි නම් කවන්නේ ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් ලියාගමු අපි සිංහල මීඩියම් සිංහල ලියා ගන්න. එක්සැමිනර් කියන්නේ කවුද යාට කිව්වේ? පරීක්ෂකවරයානේ. පරීක්ෂකනේ කිව්වේ පරීක්ෂක. එරු නැත්තම් කියන්න
තේරුණ අය අත උස්සන්න බලන්න එහෙනම්. මේක කරන්න දෙයි. වැරදුනට කමන්නේ. තේරුණ අය. තව ප්‍රශ්නයක් අපි කරමු ඈ එහෙනම්. මේක අඳගන්න ඉස්සෙල්ලා. ඔයාලා සිංහලෙන් ලියන්න පුතේ සිංහල මීඩියම් නේද අපි ඉංග්‍රීසි වචන දාලා ඔයාලා වැරදුනොත් එහෙම නේද? සිංහල ලියන්න ඒක නිසා. තව ලියන අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න පුතේ. මේක ලියන අය ඉන්නවා නම් අත උස්සන්න. නෑ නේද? ඔව් කවුරුත් අදේශ වෙන්නේ නැහැ. මේකුල. හරි. එහෙනම් අපි බලමු 2017 ප්‍රශ්නෙට ගිහිල්ලා. එක්කෙනෙක් අත උස්සලා දැන් කවන්නේ නැහැ පරක්කු වැඩි. too late. 2017 සෙකන්ඩ් පේපර් එක බලමු. 2016 අයින් කරමුකෝ අපි. 2017 ඉන්න බලන්න කඩ ඉරි අරිද්දි වක්‍රව අදින්න කමක් නැද්ද නැත්නම් නෑ වක්‍ර අදින්න කමක් නෑ කෙලින්ම අදින්න ඕනේ නැහැ ප්‍රශ්නයක් නෑ ඒක ඇතුළක් නෑ ඉන්න බලන්න 2017 තිබ්බා කියලා මතකද නැද්ද 2015 විදියට නැත්නම් බලමු 17 තිබුණ නැද්ද 17 තිබුණ නැද්ද බලමු DFD 17 නෑ 17 DFD නැවිලා තියෙන්නේ එහෙනම් ඔක තිබුණේ 15 2015 තිබුණේ 15 එක අපි කරමු 16 අපි දැන් කරානේ මේදී ප්‍රශ්නේ ලියන්න එපා ලියන්න එකතු වෙලා යනවා පස්සේ මම මේ දෙක දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගෲප් එකට පස්සේ ප්‍රශ්නේ ලියාගෙන ඉඳ තියාගන්න පුතේ මේක දැන් කරන්න ඉක්මනට අපි කරමු මට ඉස්සෙල්ලාම කියන්න බලන්න මේකේ ප්‍රධාන පද්ධතිය NITL ද LIPS ද ලක්ෂාන් කියනවා NITL ගයත්‍රි ගොඩක් අය LIPS කියනවා අතරම LIPS මේ දෙන e-books එක ලබා දෙන්නේ කවුද LIPS මේ අනික දෙන්නේ පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කවුද LIPS තොරතුරු පුස්තකාලයේ NITL කියන පුතේ පද්ධතිය නෙවෙයි බාහිර භූතාර පරිශීලක කියන කවුද එනම් බාහිර භූතාර හරි තනියෙන් කියවලා කරන්න බලන්න අයක නම් මට ඉඩ තියෙන හොඳට පිටුවේ ඉඩ තියෙනවා මට මෙහෙ ටක් දාලා අදින්න පුළුවන් මම අර වෙනාර මාකින් ස්කීම් දාලා මට ඉඩ නැහැ අදින්න ප්‍රශ්නේ එකයි මම මාකින් ඉරන්නේ දැන් මේකේ මට අදින්න ඉඩ තියෙනවා දැන් බලන්න බාහිර භූතාර්ථයෙන් අදින් ගොඩාක් තරම් තනි කෙලින් ඉදි අදින්න try කරන්න නැත්තම් වංගු දාන්න දැන් පාරකට අපි කෙලින් පාරක් හදන්න උත්සාහ කරනවානේ කෙලින් අදින්න බැරි නම් වංගු පාරවල් ඒ වගේ කෙලින් යන්න පුළුවන් තරම් වංගු දාන්න යන්න එපා තේරුණා නේද බලමු මේක නම් හැමෝම අදින්න ඕනේ ඈ සිංහලෙන් අදින්න ඉංග්‍රීසි වලින් එපා ඇන්දගල වැරදි දාන්න සිංහලෙන් කරමු
ඉවරයි තුසන්න පුතේ. ඉවරයි අත උස්සන්න. තව වෙලාව ඕනේද ඔයාලට? වෙලාව ඕනේ කියන කට්ටිය ඉන්නවනේ අත උස්සන්න බලන්න. ඉන්නවනේ. ඇති නේද පුතේ වෙලාව අපි කරමුද දැන්? ඉවරයි කියන්නේ ඔක්කොම. හරි. බලන්න. දැන් මෙතන තියෙනවා විනාඩිය දෙන්න පුතේ. ටියුට් මේව ඇවිල්ලා ටියුට් ඇවිල්ලා විනාඩිය දෙන්න.
හරි එහෙනම් බලමුනේ අපි ලිප්ස් හි සමාජික පුද්ගලකු NITL වෙත අයදුම් පත්‍රයක් ඇතුළත් කරගෙන නම් අපි හිතමු NITL කියන්නේ බාහිර භූතාර්ථයක්. මෙයා NITL. ඒතර කවුද මෙයා පුතේ? පුද්ගලයා. ඉස්සලාම දාන්නේ පුද්ගලයන්. පුද්ගලයා කඩේරි මගින් තමයි අයදුම් පත. අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුයි. NITL මගින් මෙම අයදුම් පත ඇගීමට ලක් කරනු ලබන අතර එය අනුමත වූ ලිප්ස් වෙත ඇතුළත් කරන. එහෙනම් ලිප්ස් කියන්නේ පද්ධතියනේ. මේක තමයි ලිප්ස්. හැබැයි ලිප්ස් වෙත ඇතුළත් කරන්නේ මොනවද? අනුමත ඒවා විතරයිනේ. එහෙනම් මේ පැත්තට ලියනවා අනුමත අයදුම් පත්‍ර ලිප්ස් වෙත ඇතුළත් කරනවා. අයදුම් පත්‍ර ඇතුළත් කිරීම පසුව අනතුරුව ලිප්ස් මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් ලබා දේ. නේද? අයදුම් පත්‍ර ඇතුළත් කිරීම පසුව ලිප්ස් වලින් මෙයාලා දෙනවා NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතය. ක්‍රියාත්මක වීමේ කේතය. කාටද දෙන්නේ? NITL වෙත. NITL එය අදාළ පුද්ගලයාට ලබා දෙනවා. දැන් මොකද කරන්නේ මෙයා? කඩේරි වලින් මේ ක්‍රියාත්මක වීමේ කේතය ක්‍රියාත්මක වීමේ කේතය කාටද දෙන්නේ? පුද්ගලයාට දෙනවා. කවුද දෙන්නේ? දැන් NITL ට මෙයා දුන්නාන් පස්සේ එයා මෙයාට දෙනවා. මෙම පුද්ගලයා මේක හම්බුනාන් පස්සේ එයා දැන් කවුද දෙන්නේ? සමාජිකව පත් වෙනවා. මෙම ක්‍රියාත්මක කේතයේ ලිප්ස් එක ඇතුළත් නිසා තමාගේ පරිශීලනම් සහ මුරපදේ ලබාගත හැකි. දැන් මොකද කරන්නේ? දැන් මෙතනින් යන පුද්ගලයා නෙමෙයි කවුද? එයා සමාජිකයා නේද? සමාජික බවට පත් වෙනවා. දැන් මේ සමාජිකයා මොකද කරන්නේ පුතේ? දැන් එයාට මොකද එයා සමාජික බවට පත් වුණා. සමාජික පත් වුණායින් පස්සේ එයා මොකද කරන්නේ? ක්‍රියාත්මක විකේතයේ ලිප්ස් එක ඇතුළත් කරනවානේ. එහෙනම් මෙයා ලිප්ස් එක ක්‍රියාත්මක ඇතුළත් කරනවා. ක්‍රියාත්මක වීමේ කේතය. ක්‍රියාත්මක වීමේ කේතයේ ලිප්ස් එක ඇතුළත් කරනවා. තමාගේ පරිශීලන සහ මුරපදේ ලබා දෙන ලිප්ස් එකෙන් මෙයාට ලබා දෙන මොනවද? පරිශීලක නාමය සහ මුරපදේ. පරිශීලක නාමය හා මුරපදය ලබා දෙයි. ඉන්පසු මෙම පරිශීලන නාම සහ මුරපදේ ලිප්ස් ලබා දෙන සමාජික විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශය. දැන් මෙයා මොකද කරන්නේ? ඉඩමදින් සමන් වුණා මෙහෙන් අදින්න. මෙයාම කියලා පෙන්නන්නේ ගැටලුවක් නෑ නේද? දැන් මෙයාටම පුළුවන් නම් කමන්න මෙතන ඉඩදින් සමන් අදින්න. එහෙමත් පුළුවන්. ඉඩමදින් මෙහෙන් අදින්න පුළුවන්. දැන් මෙයාට පුළුවන්. දැන් මොකද කරන්නේ? ලබා දෙන මොකද්ද? ඒ පරිශීලක නාමය සහ මුරපදේ. පරිශීලක නාමය හා මුරපදය ලිප්ස් එක ඇතුළත් කරලා මොකද කරන්නේ? e-books ප්‍රවේශ විය හැකි. නම් e-books ලබා ගන්නවා නේද? එහෙනම් මේ පැත්තේ ඊතලයේ කවුද මේක? e-books ලබාගත හැකි. e-books කියලා විතරයි ලබාගත හැකි කියලා ලියන්නේ නැහැ. මේක හරි අය අත උස්සන්න බලන්න. තේරුණාද ඒක? තේරුණ නැත්නම් කියන්න. බලමු 20ක් ගේ හරි එන්න මදි 73ක් ඉන්නව නේද? තේරුණ නැත්නම් කියන්න පුතේ. සර් ඕකේ මේ පරිශීලක මේ නාමය සහ මුරපදය කියන එකට ඊතල දෙකක් ගන්න බැරි දෙකම එකට උඩට මුල ඒක නෑ. පරිශීලන නාමය මුරපදය කැලි දෙක වල ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න අහන්න. මට තේරෙන්නේ නෑ පුතේ. මේක මම ආයෙ සරක් මේ මොකද සර් ඔය දාපු ටික පුඩ පුද්ගලයටම දැම්මු. මොකද මේ පුද්ගලයාට බෑ. ඒතොර වෙන්නේ. මෙහා කියනවා මෙන්න බලන්න අදාළ පුද්ගලයා විදලා බලන්න මෙම කේතය ලද පුද්ගලයෙකු ඕනෑම සමාජිකව පත් වේ. මතද මං ඉස්සෙල්ලා කියලා දුන්නේකෙත් එහෙම නේද? අර අයදුම් කරුවෙක් මොකද අපේක්ෂිතව දැම්මයින් පස්සේ එයා මං සමාජිකය කරන්නේ කියලා හම්බුනායින් පස්සේ. එතකොට වැරදි. එතකොට මේ ටිකට ලකුණු හම්බෙන්නේ නෑ ඔයාලට. ඒ කියන්නේ කේතය හම්බුනායින් පස්සේ එයා සමාජිකය. ඊට පස්සේ බලන්න මේ මෙතන මෙම ක්‍රියාත්මක කේතය ඇතුළත් වීම පසු එතනින් බලන්න සමාජිකය මේ එතනින් යන සමාජිකය කියලා තියෙනවා. එතකොට වැරදි. ඒක වැරදි. පිළිවෙලක් ප්‍රශ්නයක් නෑ. දැන් කොහොම හරි ඔන්න බලන්න ආපහු. දැන් පුද්ගලයා මොකද කරන්නේ? ආයදුම් පත NITL එක තියෙන්න ඕන.
කොහෙන් හරි පුද්ගලයාගේ ආයුධම්පත දැම්මා. ඒ විදිහටම නෙවෙයි. ආයුධම්පත කඩේරි මගින් NITL වල තියෙනවා. එතකොට NITL වලදී මොකද කරන්නේ මෙයාට? මෙයාගේ ආයුධම්පත මොකද කරන්න පුතේ? අනුමත කර ඒවා සලකවල අනුමතය විතර ලිස්ට් එකට දාලා නම් ලිස්ට් එක NITL වලදී අනිවාර්යෙන් අනුමත ආයුධම්පත කියලා කඩේරි නැතුව තනි ඊතලයක් තියෙනවා. ඊට පස්සේ ලිස්ට් එකේ මොකද කරන්නේ? මෙයාලට දෙනවා ක්‍රියාත්මක වීමේ කේතය. ඒක තනි එකකින් තියෙන්න ඕන කොහෙන් හරි. මෙහෙන් හරි ඔහෙන් හරි මම තියෙන තැන නෙවෙයි. කොහොම හරි මෙහෙට තියෙනවා. ඊට පස්සේ NITL වලදී ක්‍රියාත්මක වීමේ කේතේ පුද්ගලයාට දෙනවා. ඒක කඩේරි මගින්. හැබැයි මෙතනින් එහාට පුද්ගලයා නැති වෙනවා. පුද්ගලයා නෙවෙයි දැන් එයා සමාජිකයා. අර මතකද මමත් අර පුස්තකාලපත් e-books එකෙත් මතකද මම සමාජිකයෙක් කියලා කිව්වේ යාට කර ප්‍රවේශ වීමේ කේතේ හම්බුනායින් පස්සේ. එහෙනම් මොකද කරන්නේ ඊට පස්සේ? දැන් මේ සමාජිකයා නෙවෙයි දැන් මේ කේතේ හම්බුන කෙනා ප්‍රවේශ වෙනවා සමාජිකයා. දැන් පුද්ගලයා දැන් එයා සමාජිකයා. දැන් මොකද කරන්නේ එයා? ක්‍රියාත්මක වීමේ කේතේ ලබා දෙනවා ලිප්ස් එක. දුන්නායින් පස්සේ මෙයාට පරිශීලක නාමය හා මුරපද. ඔක කැලි දෙකකට ඉවර ප්‍රශ්නේ කවුද කරන්නේ? පරිශීලක නාමය නේ? මෙතන මෙතනනේ පරිශීලක නාමය හා මුරපදේ දෙපාර ලියුවා. දෙපාර නේද? එකපාර නේද? දෙපාර පුළුවන්. පරිශීලක නාමයේ ඊතලයක් මුරපදේ දෙපාර ඉවර ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙයා පරිශීලක නාමය සහ මුරපදේ ඇතුළත් කරලා e-books ලබා ගන්න වෙන ඊතලේ e-books කියලා ඊතලේ තිබ්බනම් හරි. දැන් තේරුණාද? ප්‍රශ්න දෙකක් අහන්න පුතේ. තේරුණාද ඒක context diagram එක? ප්‍රශ්න දෙකක් අහන්න. නැද්ද ප්‍රශ්න? හරි. ඒක තේරුණ අය අත උස්සන්න බලන්න එහෙනම්. තේරුණ අය. very good. ගොඩක් අය තේරුණා නේද? එද 29 හැබැයි 71ක් ඉන්නවනේ 50කට තියලා නැද්ද ඒක? හරි. අද පුතේ මට ලෙක්චර් එකක් දැන් 4 තියෙනවා. මම අද චුට්ටක් කලින් නතර කරන්නම්. ඔයාලට මම අද රෑම මේකෙන් තව context diagram ටිකක් අනිත් ප්‍රශ්න දෙක තුනක් දාන්න. අද රෑම දානවා අනිවාර්යයෙන්. ඔයාලා ඒ ටික තනියෙන් අදින්න. ඇඳලා group මම දාන්නම් අද මට ලෙක්චර් එක 9ට දාන්නම්. 9 කාලෙ විතරේ 9:00 විතරේ. ඊට පස්සේ ඔයාලා ඒක ඇඳලා මට හෙට උදේ වෙද්දී අනිවාර්යෙන් group එකේ උත්තර දාන්න chat කරන්න පුළුවන් group එකේ. මේක තේරුණා තේරුණ නැත්නම් කියන්නේ අර කරපු ප්‍රශ්න දෙකක් දාන්න. කරපු ප්‍රශ්න දෙක කියන්නේ පුතේ මොකද්ද? මේ දෙකනේ. මම දැම්ම දාන්න මේ දෙක. දැම්ම දාන්න. හරි. ඉන්නවා මම දැම්ම දාන්න group එකට. අපි දැන් කරේ 2016යි 2015යි දැන් මේ 2015 පුතේ. මේක දැන් මතක් මුලා දාන්න නැතුව ගමත කියලා. මම copy කරා. Telegram එකට දාන්න පුතේ. Telegram එකේ group එකෙන් මට ලේසි Telegram දාන එක. දැන් WhatsApp දාන එක group ඔක්කොම දාන්න වෙනවා. ඒක අමාරුයි මට. Telegram එකට දාන්න. ආය 2000 කීයද පුතේ අපි කරේ 15ට 16. ඒ දෙක ලේසි නැද්ද ඔයාලට පාස් පේපර් දෙක අමාරු තැන් තියෙනවා නම් කියන්න පුතේ ඉක්මනට ගැටලුවක් නැහැ සාකච්ඡාවක මම විනාඩි 15 පරක් හොඳවන්න අපේ වගේ හරියට පටන් ගන්න වෙලාවට පරක් වෙනවා. ඔන්න මම Telegram එකේ දාපුවා Telegram එකේ නැද්ද කවුරු හරි ඉන්න නැති අය ඉන්නවනම් කියන්න පුතේ මම දැන් link එක දාන්නම් Telegram එකේ. Telegram එකේ link එක ඔන්න මම chat එකෙන් දාන්නම් ඔයාලට ගන්න පුළුවන් හිතිය නැති අය ඉන්නවා නම්. විනාඩි දෙන්න. මම chat එකෙන් දාන්නම් Telegram එකේ නැති අය Telegram එකට join වෙන්න පුතේ මම ගොඩක් papers Telegram එකේ දානවා. ඔන්න Telegram link එක. එන හරි. ඔය දෙකක් දැම්ම මම අනිවාර්යයෙන් 10 වෙද්දී අනිවාර්යෙන් දාන්නම් ප්‍රශ්න තව දෙකක් විතර තනියෙන් කරන්න ඕන. හැබැයි අතින් ලියලා දාන්න නැහැ. ටයිප් කරන්න බලමු ටයිප් නැතුව අතින් ලියලා දාන්න. කරලා දාන්න ඕන හෙට උදේ වෙද්දී. හෙට අපි Python කරනවා. අර පාස් පේපර් ටියුට් එක ඉවර කරලා තියන්න. MCQ රචනා මන් දීලා දෙනවා. MCQ ටික ඉස්සෙල්ලා ඉවර කරලා තියන්න. අපි MCQ ටික සාකච්ඡා කරලා ඉමු. හරි එහෙනම් පුතේ මම අද නවත්තන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න උසරණය. good night පුතේ.